ආයුබෝවන් සුබදැසනක් ඔබ එකතු වෙන්නේ සතියක පත්තරමේන්තුවත් එක්ක ඔබ හැම දිනෙකටම මුලින්ම වාසනාවන්ත ජයග්‍රාහී නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා. නිරෝගීකම බොහොම උතුම් දෙයක්. මේ දවස්වල වැඩියෙන් දැනෙන දේ නිරෝගීකම කියන්නේ කොරෝනාවත් එක්කම අපි දන්නා මුළු මහත් ලෝකයක්ම දැන් රෝගී වෙලා ඉන්නේ. රෝගී බවෙන් සුවපත් වෙන්න විශේෂයෙන්ම එන්නත් කරණය මේ හැම වැඩපිළිවෙලක්ම සාර්ථකව ක්‍රියාත්මක වෙන කාල සීමාවක්. අපේ රටෙත් බොහොම සාර්ථක වෙන්නත් කරණය සිද්ධ වෙනවා. ඒ වගේම දැන් පළාත් අතර අන්තර් පළාත් සංචාරන සීමා තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා දැන් ඊයේ දවසේ ඉඳන් අන්තර් පළාත් දුරකමන්නේ මකී සේවාවන් පවා නැවත වරක් නවත්වන්නට කටයුතු කරලා තියෙනවා. ඔබ දුර පළාතක ඉන්නවා නම් කොළඹ එන්නට හිතාගෙන ඉන්නවා නම් දැන් ඔබට ඒ සඳහා ඉඩකඩ වෙන් වෙන්නේ නැහැ. ඒ බවත් අපි මතක් කරන හේතුව මේ කොරෝනාව දැඩි ලෙස ව්‍යාප්ත වෙන කාල සීමාවක්. මේ ව්‍යාප්ත වෙන තත්ත්වය අඩු කරගන්න ඕනේ, අවම කරගන්න ඕනේ. බලපෑම අවම කර ගැනීම තමයි අපි හැමදෙනෙක්ගේම අරමුණ. කොරෝනාව මර්ධනය කළ සාර්ථකව ඉස්සරහට ගමනක් යන ලෝකෙත් තත්ත්වය ඒ විදිහටම තමයි අපි දැක්ක. ඕස්ට්‍රේලියාව වගේ රටවලත් දැන් මේ වෙනකොට නැවතත් තුන්වෙනි හතරවෙනි රැලි පවා ඇවිල්ලා කාටවත් ගැලවෙන්න හැකියාවක් නැහැ. බලවත් රටවල්, දුබල රටවල් මේ හැමෝටම කොරෝනාව එකසේ බලපෑම් එල්ල කරනවා. අද දවසේ ජාතික පුවත්පතත් ඒ පිළිබඳව තොරතුරු කියනවා. ඊට කලින් මාත් එක්ක ඉන්නවා සමීර. සුබදැසනක් සමීර. සුබදැසනක් නජිත්. සුබදැසනක් අපි බලාගෙන ඉන්න හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුවපත් හිතක්, සුවපත් රටක් වෙනුවෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටින ඔබත් එක්ක අපි සූදානම් සතියක පත්තරමේන්තුව ආරම්භ කරන්න. නජිත් ඔබ සඳහන් කළ ආකාරයටම තවමත් කොවිඩ් රෝගීන් රට තුලින් වාර්තා වෙමින් තිබෙනවා. මේ සෞඛ්‍ය ආපදාව තවමත් අප රට තුලින් ගිලිහිලා නැහැ, අයින් වෙලා නැහැ. ඒ නිසා ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ සියල්ල අනුගමනය කරමින්, සෞඛ්‍ය නීති රීති ඒ විදිහටම අනුගමනය කරමින් පරිස්සමින් කටයුතු කරන්න කියලා තමයි අපි ඔබට සඳහන් කරන්නේ උදෑසනම. මේ පරිස්සම තියාගත්තොතින් අපිට මේ අභියෝගයේ ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඒ බලාපොරොත්තුවත් එක්ක අපි ඔබට ආරාධනා කරනවා අපි සූදානම් නජිත් අද දවසේදී සඳහන් කරන්න තවමත් රට තුලින් වාර්තා වෙනවා කොවිඩ් ආසාදිතයන් මරණ වාර්තා වෙමින් තිබෙනවා. අලුත් ප්‍රභේද රට තුල ඇති වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදය රටේ දිස්ත්‍රික්ක කිහිපයකින් අලුතින් රෝගීන් ආසාදිතයන් සොයා ගැනීම සිද්ධ වුණා. මේ තත්ත්වය ටිකක් භයානකයි, අවදානම් තත්ත්වයක් කියලා තමයි වෛද්‍යවරු සඳහන් කරන්නේ. විශේෂඥ වෛද්‍යවරුන් මේ පිළිබඳව එහි තිබෙන භයානක තත්ත්වය ඔබට සඳහන් කරලා තිබෙනවා. මේ පිළිබඳව ඔබ දන්නවා. ඒ නිසා පරිස්සමින්ම ඉන්න කියලා තමයි අපි ඔබට සඳහන් කරන්නේ. නජිත් මේ මොහොතේ ලංකාව තුල අපේ රට තුල කොවිඩ් ආසාදිතයන් 2,82,060 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊට සාපේක්ෂව සුවවීමේ ප්‍රතිශතයත් ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. සුව වූ රෝගීන් මේ මොහොතේ සුව වෙච්ච පිරිස 2,54,871ක්. ඒ අනුව තවමත් නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 23,528යි. ඊයේ දවසේදී අලුතින් රෝගීන් 1,517 දෙනෙකු රට තුලින් වාර්තා වෙනවා. ඒත් එක්කම මරණ අවාසනාවන්ත ලෙස 3,702ක් මරණ රට තුල වාර්තා වෙ තිබෙනවා. මෙන්න මේ තත්ත්වය තමයි අවදානම් සහගත තත්ත්වය. අපි දැක්කා මේ පිළිබඳව තොරතුරු සොයාගෙන යාමේදී එන්නත් කරන්නේ රට තුල සීග්‍රෙන් සිද්ධ වෙනවා නජිත්. දිනකට ලක්ෂ 4 සීමාව දක්වා එන්නත් කරන්නේ රට තුල සිදු වෙමින් තිබෙනවා. කොහොම වුණත් එන්නත ලබා නොගත් පිරිස තමයි මේ මරණ වලින් වැඩි පිරිසක් මරණයට පත් වී තිබෙන්නේ කියලා සොයාගෙන තිබෙනවා. ඒ නිසා ඔබටත් පුළුවන්කම තිබෙනවා හැකි ඉක්මනින් ඔබට ළඟම ස්ථානයකින් එන්නත ලබා ගන්න පුළුවන් නම් ඒ එන්නත හැකි ඉක්මනින් ලබා ගන්න කටයුතු කරන්න කියලා අපි ඔබට සඳහන් කරනවා. ඒ රට තුල ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අපි සඳහන් කළේ නජිත් අපිට පුළුවන් ගෝලීය තත්ත්වයක් මේ මොහොතේදී වාර්තා කරන්න සඳහන් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔව් ලෝකයේම සමීර දැන් මේ වෙනකොට 19 කෝටියකට වැඩි පිරිසක් හරියට ගියොත් 19 කෝටි 2,58,875ක් කොරෝනා ආසාදිතයන් බවට පත් වෙලා ඉන්නවා. සුවය ලැබපු පිරිස 17 කෝටි 34,71,543ක්. ඒ තමයි ලෝකයේ කොරෝනා තත්ත්වයේ අවාසනාවකට සිද්ධ වෙලා තියෙන මරණ ප්‍රමාණය දැන් මේ වෙනකොට 40,91,253ක්. ලක්ෂ 50 සීමාවට බොහොම ආසන්නයි. මිලියන ගණනක පිරිසක් දැන් මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා කොරෝනාව හින්දා. ඒ බව අපි ඔබට විශේෂයෙන්ම කියන්නේ බැරෑරුම්කමත් එක්ක අපේ රටේ තත්ත්වය මීට වැඩිය තරමක් සුබදායි, සුබවාදී. හැබැයි ඒ තත්ත්වය තවදුරටත් පවත්වගෙන ගිහිල්ලා ඉතාමත් ඉක්මනින් කොරෝනාව තොර
නැත්නම් කොරෝනාවෙන් තොර වෙච්ච රටක් බවට අපේ රට පත් කරගන්නමු කියන කාරණාව තමයි අපි මතක් කරන්නේ. අද දවසේ ජාතික පුවත්පතත් බොහෝ තොරතුරු වාර්තා කරනවා. අපි අර ආරම්භයේදී ඔබට සඳහන් කළා දැන් මේ වෙනකොට අන්තර් පළාත් බස් ගමනාගමනයේ දැන් මේ වෙනකොට නවත්තලා තියෙන්නේ. ඊයේ අපි දුටුවා මේ පිළිබඳව පුවත් පළ වෙලා තියෙනවා. අද දවසේ ජාතික පුවත්පතත් ඒ පිළිබඳව තොරතුරු කියනවා. මම හිතන්නේ සමීර දිනමින පුවත්පත අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ කාරණාව. ඔව් නඩිත් දිනමින මුල්පිටුවේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර තිබෙන මේ සිද්ධිය පිළිබඳව අපි සොයා බලන ඒ කාරණේ වාර්තා කරනවා මේ විදිහට අන්තර් පළාත් බස් දුම්රිය නවත්තයි කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ දිනමින මුල්පිටුවේ ශ්‍රේෂ්ඨ 9ක සීමා ලිහිල් කරන කතාවත් වාර්තා වෙනවා. ළමා උද්‍යාන ලැබුම්හල් බෝඩින් රේස් පොළවල් ආරම්භීමට අවසර ලැබෙනවා. සත්ව වනජීවී උද්‍යාන ආරම්භෙනවා. සංගීත සංදර්ශන ශාලා තුල පමණක් 50%ක ධාරිතාවෙන් පවත්වාගෙන යන්න පුළුවන් කතාවත් ඒ ප්‍රවෘත්තියත් එක්කම වාර්තා වෙනවා. මේ සිද්ධිය COVID-19 වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා පළාත් අතර බස් සහ දුම්රිය ධාවනය කිරීම අද සිට එළඹෙන අගෝස්තු 1 වෙනිදා දක්වා තාවකාලිකව අත්හිටුවන්න තීරණය කළා කියලා තමයි සඳහන් කරන්නේ. වැඩිදුර වාර්තාව මේ විදිහට එනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන අය සඳහා පසුගිය 14 වනදා සිට මේ සේවා ආරම්භ කර නමුත් බස් රථ පරීක්ෂා කිරීමේදී මේ රථවල ගමන් ගන්නා බහුතරය අත්‍යවශ්‍ය නොවන සේවා ගණයට අයත් බව හෙළිවීම නිසා මේ තීරණය ගනු ලැබූ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරන්නේ. මේ අතර COVID-19 වසංගතයේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා දැනට පවතින සංචරණ සීමා තවදුරටත් ලිහිල් කරමින් නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරලා තියෙනවා. එම මාර්ගෝපදේශ මාලාව ඊයේ සිට බලපෑත්වෙන අතර ආගමික ස්ථාන ඇතුළු ශ්‍රේෂ්ඨ 9ක් ආවරණය වන පරිදි මේ ලිහිල් කිරීම සිදු කළා කියලා තමයි සඳහන් කරන්නේ. එහි වැඩිදුර සඳහන් වෙනවා නඩිත් සංගීත සංදර්ශන ශාලා තුල පමණක් 50%ක ධාරිතාවෙන් පවත්වාගෙන යාම ඇතුළු කරුණු කාරණා ගණනාව පිළිබඳව මේ ප්‍රවෘත්තිය තවත් පුවත්පත් ගණනාවක ඒ විදිහටම තොරතුරුත් එක්ක වාර්තා කර තිබෙනවා. ඒ දිනමින වාර්තා කර තිබුණු සිරස්තලයේ දෙසටයි අපි අවධානය යොමු කරේ අන්තර් පළාත් බස් දුම්රිය නවත්වයි කියන සිරස්තලයත් එක්ක. අද ඩේලි නිවුස් පුවත්පතත් වාර්තා කරන විශේෂම මේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ඒ පිළිබඳව ඩේලි නිවුස් මේ විදිහට ලියන්නේ more restrictions relaxed in several sectors මේ විවිධ ක්ෂේත්‍රයන් වල සංචරණ සීමා ඒ වගේම ඒ දාලා තිබ්බ සීමාවන් ලිහිල් කරන්න කටයුතු කරලා තියෙනවා කියන කාරණාව අද ඩේලි නිවුස් ඔය විදිහට ලියනවා. places of worship open දැන් මේ වැඳුම් පිදුම් සිද්ධ කරන ස්ථාන නැත්නම් ආගමික ස්ථාන විවෘත කරලා තියෙනවා. religious festivals permitted දැන් ආගමික උත්සවයන් සඳහා අවසර දීලා තියෙනවා. ඒ වගේම new normal situation to continue දැන් නව සාමාන්‍යකරණ තත්ත්වයේ ඉදිරියට ක්‍රියාත්මක වෙනවා කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් වෛද්‍යසේල ගුණවර්ධන මහත්මයා සඳහන් කළා කියලා අද ඩේලි නිවුස් ඔය විදිහට කියන අතරේදී අද දිවයින පුවත්පතත් කියනවා සමීර දැන් ඊයේ අපි දැක්කා මොඩර්නා එන්නත අපේ රටට අරගෙන ආව දැන් ෆයිසර් එන්නත් මාත්‍රා එන්නත්කරණය සිද්ධ කරනවා අපේ රටේ. දැන් මේ එන්නත් බොහොම විශේෂයි. ලෝකයේ අර සඵලතාවී බව නැත්තම් මේ කාර්යක්ෂමතාව නැත්තම් මේ එන්නත් අර වැඩ කරන ප්‍රමාණය එන්නතක් භාවිතයට ගත්තට පස්සේ සාර්ථකව වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වීමේ ප්‍රතිශතය ඉතාමත් ඉහළයි. ඒ නිසාම තමයි විශේෂයෙන්ම ඇමරිකාව නිපදවපු මොඩර්නා එන්නත් ඒ වගේම ෆයිසර් එන්නත් වලට වැඩි ඉල්ලුමක් තියෙන. ඉතින් ඒ යටතේ මොඩර්නා එන්නත ඊයේ දවසේ අපේ රටට අරගෙන ආවා. ඒ ගැන අද දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඔව් නඩිත් දිවයින මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. දැන් නඩිත් අපේ රට තුල අපි දැක්කා එන්නත් වර්ග 5ක් මේ වන විට අත්හදා බැලි මේ වගේම එන්නත් කරණය සිදු වෙමින් තිබෙනවා. AstraZeneca එන්නත, Sinopharm මේ වගේම Pfizer එන්නත, Moderna ඒ වගේම Sputnik V එන්නත මේ ආදී එන්නත් ගණනාවක් දැන් රට තුල එන්නත් කරණය සඳහා භාවිත කරමින් තිබෙනවා. ඒ අතරේ තමයි ඔබ සඳහන් කළ ආකාරයට Moderna එන්නත ශ්‍රී ලංකාවට ලැබෙන්නේ. එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් මේ රටට ලැබී තිබෙන බවට තමයි තොරතුරු ලැබෙන්නේ. ඡායාරූපයකුත් එක්ක දිවෙන පුවත්පත වාර්තා කරනවා මේ පිළිබඳව. ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් මාත්‍රා 15 ලක්ෂයක් 16 වෙනිදා උදෑසන කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් රැගෙන ආ බව ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරීවරයා පවසනවා කියලා තමයි දිවයින ඡායාරූප සටහනකුත් එක්ක වාර්තා කර තිබෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX පහසුකම යටතේ මෙම එන්නත් තොගය ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරලා තිබෙනවා. මෙම එන්නත කොරෝනා රෝගී තත්ත්වය පාලනය කිරීමට එමගින් වැළඳ සංකූලතා සහ මරණ සිදුවීම වැළැක්වීම සඳහා 94%ක කාර්යක්ෂමතාවකින් යුතුව ක්‍රියාත්මක වන බව මෙතෙක් සිදු කර ඇති වෛද්‍ය පර්යේෂණ මගින් සනාථ කර තිබෙනවා කියලා තමයි තොරතුරු අනාවරණය කරන්නේ. නජිත් මේ පිළිබඳව ඊයේ දවසේදී කටුනායක ගුවන්තොටුපළේදී අපි දැක්කා අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියත් අදහස් පළ කරන ඒ වගේම මහාචාර්ය චන්න ජයසුමන මහතාත් මේ එන්නත පිළිබඳව
වඩා වැඩි විශ්වාසයකින් කතා කරන ආකාරය අපි දැක්ක. අපිට පුළුවන්කම ලැබෙනවා ඊයේ දවසේදී මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළ කාරණේ දෙසට අවධානය යොමු කරන්න. ඔව් සමීරට පෙර අපිට පුළුවන් ඩේලි මිරර් පුවත්පතත් මේ තොරතුරු වාර්තා කරනවා. ඩේලි මිරර් පුවත්පතෙත් අද ප්‍රධාන සිරස්තලයට යටින් වාර්තා කරන්නේ මේ පුවත ප්‍රධාන උපසිරස්තලයක් විදිහට US donates 1.5 million Moderna vaccines මේ ඇමරිකා එක්සත් ජනපදය නිෂ්පාදනය කරපු මොඩර්නා එන්නත් මිලියන 1.5ක් ලක්ෂ 15ක තොගයක් ඊ දවසේ අපේ රටට ලැබුණා කියලා මේ ගුවන් යානයෙන් ඒ එන්නත් ගොඩබාන අවස්ථාව දැක්වෙන ඡායාරූපයක් මේ ඡායාරූපය ඔබට පේනවා මේ එන්නත් තොගය දැන් අපේ රටට රැගෙන එන ආකාරය මොඩර්නා එන්නත පිළිබඳව සඳහන් කරනකොට සමීර අර සමීර කිව්වා වගේම 94.1ක ප්‍රතිශතයක් සඵලතායි බව නැත්නම් ඉෆෙක්ටිව්නස් ඒ ප්‍රමාණය 94.1ක් ඒ වගේම මාත්‍රා දෙකක් ලබා ගන්න ඕනේ මේ මාත්‍රා දෙක ලබා ගන්න ඕනේ දින 28ක පරතරයකින් යුක්තව ඒ වගේම මොඩර්නා එන්නත කියන්නේ ඇමරිකාවේ එක්සත් ජනපද National Institute of Allergy and Infection Diseases නැත්නම් මේ ඇමරිකා එක්සත් ජනපදයේ ආසාත්මිකතා සහ දැන් මේ බෝවන රෝග සම්බන්ධයෙන් වන විද්‍යායතනයේ නිෂ්පාදනයක් විදිහට තමයි එළි දකින්නේ 2021 අප්‍රේල් මාසයේ 30 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය මොඩර්නා එන්නත අර හදිස්සි භාවිතය සඳහා අවසර ලබා දුන්න එන්නතක් බවට නම් කරලා තියෙනවා. ඉතින් අප්‍රේල් 30 වෙනිදායින් පසුව දැන් ලෝකයේ ඉන්න බොහෝ දෙනෙක්ට මොඩර්නා එන්නත පාවිච්චි කිරීමේ හැකියාව ලබා දෙන්නට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරලා තියෙනවා කියලා අද ඩේලි මිරර් පුවත්පත ඔය විදිහට කියනවා. අපිට පුළුවන් දැන් බලන්න ඊයේ දවසේ අපි ඔබට මේ පිළිබඳව ප්‍රවෘත්ති තුලිනුත් මේ විදිහට සඳහන් කළා. මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද පෙරවරුවේ දිවයින්ට රැගෙන එනු ලැබුවා. ඇමරිකා රජය ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලෙසයි මෙම එන්නත් ලබා දී ඇත්තේ. ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය වෙත කට්නායක ගුවන්තොටුපළේදී එන්නත් ඔගේ භාරතීම ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතින් සිදු කෙරුණා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඇමරිකානු රජයේ ආධාරයක් විදිහට මිලියන 1.5ක් පමණ වන මාත්‍රා ප්‍රමාණයක් අපට ආධාරයක් විදිහට ලැබුණා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ඇමරිකානු රාජ්‍යයට ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉල්ලීම පිට මේ මොඩර්නා වැක්සින් තොගය අපට ලබා දීම ගැන ලෝකයේ තියෙන සෑම එන්නතක්ම ලංකාවේ පුරවැසියන්ට දෙන්නට පුළුවන්කම ලැබුණේ අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මේ කටයුතු කරපු නිසා ඒ නිසා අපි විශ්වාස කරනවා මාස දෙක තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම මේ රටේ ජනතාව එන්නත්කරණය කරලා අපට ඉවර කරන්න පුළුවන් වෙයි. මාදලේ 5ක මිලියන 10ක් ඉක්ම වූ කොරෝනා එන්නත් මාත්‍රා ශ්‍රී ලංකාවට මේ වන විට ලැබී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පිට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තමයි මේ සඳහා මැදිහත් වීම කටයුතු කරලා ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කාර්යක්ෂම විදියට කටයුතු කරේ. විශේෂයෙන්ම mRNA තාක්ෂණයේ මත පදනම් වෙච්ච ෆයිසර් එන්නත හා සමාන එන්නතක් මොඩර්නා එන්නත කියන්නේ. ෆයිසර් එන්නත සෙල්සියස් අංශක ඍණ 70ක පමණ උෂ්ණත්වයේ ගබඩා කරන්න ඕන වුණත් මොඩර්නා එන්නත සෙල්සියස් අංශක ඍණ 20ක උෂ්ණත්වයේ අපිට ගබඩා කරලා තියන්න පුළුවන්. 93ක පමණ කාර්යක්ෂමතාවක් තියෙන එන්නතක්. ඉතින් අප බලාපොරොත්තු වෙනවා අද ලැබුණු එන්නත් ප්‍රමාණය මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩපිළිවෙලේ ඉතිරි කොටස සාර්ථක කර ගැනීම සඳහා යොමු කරන්න. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපද තානාපතිතුමිය පැවසුවා ඉදිරියේදීත් මොඩර්නා එන්නත් තවත් තොගයක් අපේ රටට ලබා දීම පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ අවධානය යොමු කරලා තියෙනවා කියලා. ඇතිකරු ජනාධිපතිතුමා අපිට ලබා දීලා තියෙන ඉලක්කය අගෝස්තු 31 වෙනිදා වෙනකොට අපේ රටේ ජනතාව අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත් කරලා හමාර කරන්න කියලා ඒ වැඩපිළිවෙල වෙනුවෙන් අපි කටයුතු යොදාගෙන යනවා. ඒ වගේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිලදී ගත්ත තවත් එන්නත් මාත්‍රා මිලියන 2ක් ලබන සතිය අපේ රටට පැමිණෙන්න නියමිතයි. ඇමරිකාවෙන් රැගෙන මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 වැලසර ප්‍රදේශයේ පිහිටි ඖෂධ ගබඩාවක් වෙත රැගෙන එනු ලැබුවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ගබඩාවකයි මෙම එන්නත් ඔගේ මෙලෙස ගබඩා කිරීමට කටයුතු කෙරුණේ. අපි ඊයේ දවසේදී කටුනායක ගුවන්තොටුපළේදී රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාත් ඒ වගේම අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියත් ඊයේ දවසේදී ඒ විදිහට අදහස් ප්‍රකාශ කළා. නදිත් ජනාධිපතිවරයාගේ දැඩි උත්සාහය තමයි රටේ සියලු දෙනාටම එන්නත්කරණය සිදු කරන්න. ඒ නිසා සෑම ශේෂ්ත්‍රයක් පිළිබඳවම ජනාධිපතිවරයා අවධානය යොමු කරලා තිබෙනවා. අමාත්‍යවරුත් සඳහන් කළේ ජනාධිපතිවරයාගේ විශේෂ මැදිහත් වීමත් එක්ක තමයි මේ එන්නත් සියල්ල ශ්‍රී ලංකාවට ලැබෙමින් තිබෙන්නේ. ඒත් එක්කම තමයි මේ අවධානය යොමු කරන්නේ දැන් වයස අවුරුදු 30ට වැඩි 60ට වැඩි මේ සියලු දෙනාට එන්නත්කරණය රට
රට තුළ සිදුවෙමින් තිබෙන මොහොතක වයස්ගත වූවන් ඒ වගේම විවිධ රෝගාබාධ වලට පත් වූවන්ට නිවෙස් වලින් බැහැර වෙන්න බැරි අයෙක් පිළිබඳවත් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ නිසා ජංගම එන්නත් කරන සේවාවක් පවත්වාගෙන යමින් හෝ ඔවුන්ටත් එන්නත් කරන්නේ සිදු කරන්න කියලා තමයි ජනාධිපතිවරයා ඉල්ලන්නේ. ඒ කතාව අද දවසේදී දිනමින මුල්පිටුවේ සිරස්තලයක් හැටියට වාර්තා කරනවා. එක්තැන් වූවන්ට නිවෙස් වලටම ගොස් එන්නත දෙන්න ජනාධිපතිවරයා කියන කතාව. ඒත් එක්කම ආයෝජන සංචාරක කලාපවල එන්නත් කරන්නේ 90%කින් අවසන් කියලා අමාත්‍යවරු සඳහන් කරලා තිබුණා. රැකියා නියුක්තකයන්ට ඕනෑම ස්ථානයකින් එන්නත ගැනීමට ඉඩ තියෙන කතාවත් ඊයේ දවසේදී මේ සාකච්ඡාවට ජනාධිපතිවරයාත් එක්ක සම්බන්ධ වුණු අමාත්‍යවරු සඳහන් කළා. ඒ ප්‍රවෘත්තිය වැඩිදුර වාර්තාව මේ විදිහට එනවා. නිවෙස් වලින් බැහැර විය නොහැකි රෝගාබාධයන්ට ලක්ව සිටින අය වෙනුවෙන් ජංගම එන්නත් කරන සේවාවක් කඩිනමින් ආරම්භ කරන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ දවසේදී උපදෙස් ලබා දීලා තියෙනවා. රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත් කරන ක්‍රියාවලිය වේගවත් කර තිබෙන අතර රෝගාබාධයන්ට ලක්ව නිවෙස් වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත දීම ගැටලුවක්ව පවතින නිසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරු ගෙන ජංගම එන්නත් කරන වැඩපිළිවෙල කඩනමින් ආරම්භීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කරලා තිබෙනවා. එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී තමයි ජනාධිපතිවරයා මේ කතාව කියන්නේ. නඩිත් ඒත් එක්කම ඕනෑම ශ්‍රේෂ්ඨයක රැකියාවක නියුතු අයෙකුට එන්නත දෙන ඕනෑම ස්ථානයකින් පහසුවෙන් එන්නත ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ නිසා පසුගිය දින කිහිපය තුළ හඳුනාගත් කොවිඩ් රෝගීන්ගෙන් සහ මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නතගෙන නැති අය බව කොවිඩ් කමිටුවත් අනාවරණය කළා කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. ඒ නිසාම තමයි විශේෂ අවධානය යොමු කළ දැන් බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ ගම්පහ කළුතර කියන දිස්ත්‍රික්ක 3ට මේ 31 වෙනිදාට පෙර වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත්කරණය සිදු කරන්න කියලා තමයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ඊට පස්සේ රටේ අනිකුත් සියලුම ප්‍රදේශ ආවරණය වන ආකාරයට එන්නත්කරණය කඩිනමින්ම පවත්වාගෙන යන්න කියලා යුද හමුදාපතිවරයාට පසුගියදා උපදෙස් ලබා දුන්නා. ඔය සියල්ල සිද්ධ වෙන සමීර රට නැවතත් සාමාන්‍යකරණ තත්ත්වයට පත් කරන නැත්නම් සාමාන්‍ය දෛනික ජන ජීවිතේ නිවැරදිව පවත්වාගෙන යන තමයි ඔය සියලු කටයුත්තක්ම සිද්ධ වෙන්නේ. දැන් ඊයේ දවසේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිකුත් කළා. අපි කලිනුත් ඔබට ඒ ගැන සඳහන් කළා. අද ඩේලි මිරර් පුවත්පතේ ගැන වැඩිදුරටත් තොරතුරු කියනවා. New Health Guidelines issued. මේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ඊයේ දවසේ නිකුත් කළා. All places of worship permitted to open and separate health guidelines were issued. මේ ආගමික ස්ථාන සිද්ධස්ථාන දැන් මහජනතාව සඳහා විවෘත කරලා තියෙනවා. හැබැයි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ඒ කටයුතු සිද්ධ වෙන්න ඕනේ. Outdoor musical shows and carnivals not permitted. මේ විශේෂයෙන්ම දැන් එලිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීම ඒ වගේම කානිවල් මේ දේවල් පැවැත්වීම තවදුරටත් තහනම් කරලා තියෙනවා. Children's parks are permitted to open. මේ ළමා උද්‍යාන විවෘත කරන්න අවසර ලබා දීලා තියෙනවා. මේ මාර්ගෝපදේශයන් පිළිබඳව සංක්ෂිප්තව කියනවා නම් සමීර අද ඩේලි මිරර් පුවත්පත මේ ගැන මේ විදිහට කියනවා. මේ ඉන්ඩෝ නැත්තම් ගෘහස්ත වශයෙන් පවත්වන සංගීත සංදර්ශන 50%ක ඔඩියන්ස් එකක් නැත්නම් 50%ක සහභාගීත්වයක් ඇතුව පවත්වන්න අවසර දීලා තියෙනවා. ඒ වගේම තවදුරටත් ගත්තොත් එහෙම දැන් outdoor musical shows නැත්නම් මේ එලිමහන් සංගීත ප්‍රසංග පවත්වන්න හැකියාවක් නැහැ. ඒ වගේම accommodation and boarding houses are permitted to operate according to health guidelines. මේ boarding නැත්නම් නවාතැන් පළවල් ඒ වගේම මේ නවාතැන් දෙන ස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පවත්වාගෙන යාම සඳහා අවසර දීලා තියෙනවා. පුංචි දරුවෝ වෙනුවෙන් ළමා උද්‍යාන විවෘත කරලා තියෙනවා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ. ඒ වගේම කැම්පින් සයිට්ස් නැත්නම් මේ බොහෝ දෙනෙක් කැම්පින් කරන්න ආසයි. ඒ හින්දාම ඒ සඳහා අවසර දීලා තියෙන ඇඩ්වෙන්චර් සයිට්ස් or කැම්පින් සයිට්ස් were open. හැබැයි මේ දේවල් විවෘත වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටත්. ඒ වගේම වනෝද්‍යාන විවෘත කරලා තියෙනවා 25%ක ප්‍රතිශතයක් තමයි සහභාගී වන්නට හැකියාව තියෙන. මීට පෙර සහභාගී වෙච්ච ප්‍රමාණය තරම් 25%ක ප්‍රමාණයකට පමණයි දැන් මේ වෙනකොට වනෝද්‍යාන සඳහා ඇතුල් වීමට අවසර ලබා දීලා තියෙන්නේ. 25% of people can enter the zoological gardens at given time. මේ ලබා දීලා තියෙන වෙලාවක් තුල තමයි මේ කටයුතු සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම ආගමික ස්ථාන විශේෂයෙන්ම බෞද්ධ, කතෝලික, හින්දු ඒ වගේම ඉස්ලාම් මේ ආගමික ස්ථාන සඳහා සහභාගී වෙන්න අවසර දීලා තියෙනවා. හැබැයි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත් මේ කටයුතු සිද්ධ කරන්න ඕන කියන කාරණාව ඩේලි මිරර් පුවත්පත කියන අතරදී අද ලංකාදීපයේ කියන වෛද්‍ය සුසී මහත්මිය සඳහන් කරන කාරණාවක් කොවිඩ් 3 වෙනි රැල්ල තාම ඉවර නැහැ කියලා එතුමිය සඳහන් කරන විශේෂඥ වෛද්‍ය සුසී සඳහන් කළා කියලා අද මේ විදිහට ලංකාදීපයේ කියන අතරදී අපිට පුළුවන් ඒ ගැන වැඩිදුර තොරතුරු ඔබට කියන්න. කොවිඩ් 3 වෙනි රැල්ල තාම ඉවර නැහැ. රැල්ලක් උඩට තවත් රැල්ලක් ආ හැකි
විශේෂඥ වෛද්‍ය තුමිය සුසී පෙරේරා මහත්මිය ඒ ගැන සඳහන් කළා කියලා අද ලංකාදීපේ කියනවා. සුජිත් හේවාජෝලිගේ ලියන්නේ කවුරු කුමක් පැවසුවත් කොරෝනා තුන්වෙනි රැල්ල තවමත් අවසන් වන නැතයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවා. හැමෝම තුන්වෙනි රැල්ල අවසන් යයි සිතාගෙන සිටියද ඒ සිතුවිල්ල වැරදියයි ඒ සඳහන් කළා. රැල්ලක් උඩට තවත් රැල්ලක් මතුවිය හැකියයි පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඩෙල්ටා කොරෝනා වෛරසය විවිධ තැන්වලින් හමු වන හේයින් එය වැඩි දෙනෙකුට පැතිර යාමේ හැකියාවක් තිබෙන බවද ප්‍රකාශ කළා තියෙනවා. ඒ වෛරසයේ පැතිරීම මෙතනින් නවත්වා ගැනීම කාගේත් වගකීමක් බවයි එතුමිය වැඩි දුරටත් සඳහන් කළේ කියලා අද ලංකාදීපේ ওই විදිහට තොරතුරු කියනවා. දැන් මේ රට නැවතත් සාමාන්‍යකරණ තත්වයට පත් වෙන්න උත්සාහ කළත් ඔබට තියෙන අවදානම අමතක කරන්න එපා. ඒ අවදානම දැනගෙන වැඩ කටයුතු කළොත් බොහොම ඉක්මනටම සම්පූර්ණයෙන්ම රටම විවෘත කරගන්න පුළුවන්. ඒක නරක අතරපත් වුණොත් නැවතත් රටම වහන තත්යකට පත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ හින්දා ඔබ ඔළුව කල්පනා කරලා විශේෂයෙන්ම සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට යටත් වෙලා ඒ දේවල් සිද්ධ කරන්න කියන කාරණාව අපි ඉල්ලනවා. ඔව් නජිත් දැන් ඔය කාරණේ එන්නේ සුසී පෙරේරා විශේෂඥ වෛද්‍යවරිය මේ කාරණය සඳහන් කරන්නේ. අපි දැක්කා පසුගියදා පෙරේදා වන විට 19 දෙනෙකු අලුතින් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් රට තුලින් සොයා ගන්නවා. මුලින් 19 දෙනෙක් අපි හොයාගෙන හිටියා. දැන් 38 දෙනෙක් දක්වා එය වර්ධනය වෙලා තිබෙනවා රට තුල. ඒ නිසා ඉක්මනින්ම පැතිර යාමේ අවධානමක් තිබෙනවා ඩෙල්ටා ප්‍රභේදය. ඒ නිසා තමයි මොවුන් මේ වෛද්‍යවරුන් මේ සෞඛ්‍ය අංශය පැහැදිලිව සඳහන් කරන්නේ කොයිතරම් පරිස්සම තියෙන්න ඕනද කියන කාරණේ පිළිබඳව රට තුල. ඒ නිසා ඔබ අතෑරලා හිටියොත් දැන් සියල්ල සාමාන්‍යකරණය වෙමින් තිබෙනවා. රට යලි විවෘත වෙමින් තිබෙනවා. ඒ නිසා දැන් මේ අවධානම පහව ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මේ කාරණා සියල්ල අමතක කරලා කටයුතු කරන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසා මේ සියල්ල තවමත් තිබෙනවා. සෞඛ්‍ය මාර්ග උපදෙස් සියල්ල අනුගමනය කරන්න කියන කාරණේ තමයි අපි ඔබට සඳහන් කරන්නේ. ඒකත් එක්ක තමයි මේ කාරණේ එන්නේ. දැන් එන්නත් වර්ග 5ක් රට තුල එන්නත්කරණය සඳහා දැනට 4ක් නදිත් එන්නත්කරණය සඳහා යොදාගෙන තිබෙනවා. ඊයේ ගෙන ආපු මොඩර්නා එන්නතත් එක්ක 5ක් රට තුල එන්නත්කරණය සඳහා යොදා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අතරේ තවත් එන්නත පිළිබඳව තොරතුරු අනාවරණය කරනවා. ඒ දිනමින පුවත්පත ලියන්නේ මේ විදිහට සිනොවැක් මෙරට භාවිතයට අනුමැතිය ලැබී තිබෙනවා. සන්ධ්‍යා කරුණාරත්න ගෙනෙන වාර්තාව කොවිඩ් මර්ධනය සඳහා චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත් මෙරට භාවිතයට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊයේ අනුමැතිය ලබා දුන්නා කියලා තමයි සඳහන් කරන්නේ. වැඩිදුර වාර්තාව මේ විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කර ඇති මේ එන්නත් කොවිඩ් මර්ධන කටයුතු සඳහා භාවිත කළ හැකි බව ඖෂධ නිෂ්පාදන සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත සියලු එන්නත් මෙරට භාවිතයට ගත හැකි බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය සිනොවැක් එන්නතට ලැබීමත් සමග මෙරට භාවිතය සඳහා එන්නත් වර්ග 6ක් යොදා ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා කියලා තමයි සඳහන් කරන්නේ. දිනමින ගෙනාපු වාර්තාව අපි ඔබට ඉදිරිපත් කළේ. ඒ පුවතම අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා වෙනවා. NMRA clears Sinovac for emergency use. මේ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැන් Sinovac එන්නත සඳහා අනුමැතිය ලබා දීලා තිනවා. It has an efficiency rate of 83.5%. මේ විශේෂයෙන්ම මෙහි සඵලතාවී බව නැත්නම් කාර්යක්ෂමතාව 83.5%ක් අපි කලින් ඔබට කිව්වා. දැන් මොඩර්නා එන්නතේ සඵලතාවී බව පිළිබඳව 94.1%ක් දැන් සිනොවැක් එන්නතේ 83.5%ක් සාර්ථක එන්නතක් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පිළි අරගෙන තියෙනවා. දැන් මේ එන්නත සඳහා ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබා දීමෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දීලා තියෙන සියලුම එන්නත් අපේ රටේ භාවිතය සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවායි කියලා ඩේලි මිරර් පුවත්පත කියනවා. Sri Lanka can now use all COVID-19 vaccines listed for emergency use by WHO World Health Organization. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දීලා තියෙන සියලුම එන්නත් දැන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි සූදානම් ඒ ප්‍රවෘත්තියත් එක්කම ඔබට එකතු වෙන්නේ සතියක පත්තර බේන්තුවත් එක්ක අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු අපි ඔබට කියමින් ඉන්නේ. ජූලි මාසේ 17 වෙනිදා අද සෙනසුරාදා දවසේ ජාතික පුවත්පත්වල බොහෝ තොරතුරු වාර්තා කරන විශේෂයෙන්ම කොරෝනාව පිළිබඳව අවධානය යොමු වෙනවා වැඩි. බොහෝ තොරතුරු තියෙන්නේ කොරෝනාව පිළිබඳව. දැන් සමීර මේ
කොරෝනාවත් එක්ක සමීර දැන් අපිට දැනෙන හැඟෙන දෙයක් තමයි ජීවිතයේ අනියත බව, අනිත්‍ය බව. දැන් විවිධ ආගම්වල බුදුදහම පමණක් නෙවෙයි අනිකුත් ආගම්වල පවා ජීවිතයේ අනියත බව පිළිබඳව අපිට හොඳින් කියලා දෙනවා. අපි මේ ලෝකේ ඉන්න කාලේ වැඩක් කළොත් තමයි මිනිස්සුන්ගේ හිතේ අපේ නම රැඳෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන් මේ උදව්වක් පදව්වක් කරලා අසරණ ජීවිතයක් බේරගන්න නැත්නම් අසරණ ජීවිතයකට පිහිට වෙන්න. අපි ITN මනුෂ්‍යත්වයේ සත්කාරය තුලිනුත් හැම වෙලාවෙම අසරණ ජීවිත හොයාගෙන ගිහිල්ලා උදව් කරන්න පෙළඹෙනවා. ඉතින් අපිට අපේ සභාපතිතුමාගේ කාර්යාලයට ලැබුණු ලිපියක් අපි ඔබට මේ විදිහට ඉදිරිපත් කරනවා. මේ WM ජානකී ධම්මිකා කරුණාරත්න මහත්මිය අපිට එවපු ලිපියක්. ඇය පදිංචි වෙලා ඉන්නේ අංක 522 එක කිලිමඩල වගබටහිර තුම්මෝද. මේ ලිපිනේ තමයි ජානකී ධම්මිකා කරුණාරත්න මහත්මිය පදිංචි වෙලා ඉන්නේ. එතුමිය සඳහන් කරනවා මගේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා. මාහට දරුවන් 2 දෙනෙක් ඉන්නවා. වැඩිමල් දරුවට අවුරුදු 11යි, බාල දරුවට අවුරුදු 2යි. මගේ වැඩිමහල් දරුවා ආබාධිත දරුවෙක්, කොටිසම් රෝගී තත්ත්වෙන් පෙළෙනවා. විවිධ රෝග ලක්ෂණ පෙන්눔 කරනවා. මේ පුංචි දරුවව බලා ගන්න සමහර වෙලාවට හරිම අපහසුයි. ඒ වගේම දැන් මේ හැම දෙයක් අස්සෙම මගේ මහත්තයාට ස්ථීර රැකියාවක් නැහැ. කුලී වැඩ තමයි කරන්නේ. හංවැල්ල ප්‍රදේශයේ ගල් වැඩපළක වැඩ කරනවා. අවුරුදු 15ක ඉඳන් අපි ඉන්නේ කුලී ගෙවල් වල. පාදුක්ක ප්‍රදේශයේ කුලී නිවසක තමයි දැන් මේ වෙනකොට ඉන්නේ. එතුමිය සඳහන් කරන තොරතුරු. ඉතින් මේ හැමදෙත් එක්කම ජීවිතේ ගැට ගහගෙන යන්නේ බොහොම අමාරුවෙන්, බොහොම අසීරුතාවලට මුහුණ දෙනවා කියලා ජානකී ධම්මිකා කරුණාරත්න මහත්මිය සඳහන් කරනවා. ඔබටත් හැකියාවක් තියෙනවා නම් මේ දරුපවුල වෙනුවෙන් උදව්වක් කරන්න අපිට පුළුවන්. එතුමියගේ ලිපිනය සඳහන් කරන්න WM ජානකී ධම්මිකා කරුණාරත්න නම්බර 522 කෙලිමඩල වගබටහිර තුම්මෝදර. මේ ලිපිනේ තමයි එතුමිය පදිංචි වෙලා ඉන්නේ. ඔබට හැකියාවක් තියෙනවා දුරකථනයේ නමතලා අවශ්‍ය උදව්වක් තියෙනවා නම් ඒ උදව් උපකාරය සිද්ධ කරන්න 07117 465 662 07117 465 මේ තමයි ඇගේ දුරකථන අංකය. නම්බර 522 කෙලිමඩල වගබටහිර තුම්මෝදර මේ ලිපිනේ පදිංචි වෙලා ඉන්නේ. හිත උණු වෙනවා නම් දුකක් දැක්ක තැනකදී ඔබටත් හැකියාව තියෙනවා උදව් කරන්න. අපි ඔබෙන් ඉල්ලීමක් නෙවෙයි, ආයාචනයක් නෙවෙයි කරන්නේ. සමාජ වගකීමක් ඔබට ඉටු කරන්න හැකියාවක් තියෙනවා. ඔබේ හිතත් උණු වෙනවා නම් හෙතුමේට උදව් කරන්න කියලා අපි විශේෂයෙන් මතක් කරනවා. අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු වලට නැවතත් යමු වෙන හදන්නේ. සමීර, අද දිනමින පුවත්පත වාර්තා කරන තොරතුරක්. ඔව් නජිත්, දිනමින වාර්තා කරන්නේ අපි අර මුලින් සඳහන් කරපු කාරණය කොවිඩ් වලින් මියගිය බහුතරය එන්නත අරගෙන නැහැ කියලා තමයි යුද හමුදාපතිතුමා කියන කතාව දෙසට අවධානය යොමු කරලා තියෙන්නේ. භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් ලියන වාර්තාව COVID-19 ආසාදිතව මෙරටදී මියගිය පුද්ගලයන්ගෙන් බහුතරයක් කොවිඩ් මර්ධන එන්නත ගෙන නැති අය බව අනාවරණය වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන කාරණය වාර්තා කරනවා. COVID-19 රෝගයෙන් ආරක්ෂා වීමට ඇති හොඳම විකල්පය එන්නත ගැනීම බවත් එන්නත් නොගත් සියලු දෙනා එය ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් හමුදාපතිවරයා සඳහන් කරනවා. එන්නත ගැනීම සඳහා කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසක් මෙතෙක් ලෝපුරා මේ රෝගයට හොඳම විසඳුම එන්නත් කරන බව පිළිගෙන ඇති බවත් හෙතෙම සඳහන් කරනවා. මේ වනවිට එන්නත් කරන්නේ ඉතා සාර්ථකව කරගෙන යන බවත් කොළඹ දිස්ත්‍රික්කය තුළ 73%කට වැඩි ජනගහන ප්‍රතිශතයකට එන්නත දී ඇති බවත් හෙතෙම කීවේය. රටේ සමස්ත ජනගහනය එන්නත් කිරීමෙන් පසු රට විවෘත කිරීමට හැකි බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා කියලා තමයි දිනමින වාර්තා කරන්නේ. කොවිඩ් වලින් මියගිය බහුතරය එන්නත අරගෙන නැහැ. ඒ නිසා තමයි කියන්නේ පුළුවන් හැම වෙලාවෙම ඉක්මනින්ම ළඟම තියෙන එන්නත් කරන මධ්‍යස්ථානයට ගිහිල්ලා එන්නත ලබා ගන්න පුළුවන් කමක් තිබෙනවා නම් එන්නත ලබා ගන්න ඔබත් උනන්දු වෙන්න. ඔබේ අසල්වැසියා මේ පිළිබඳව දැනුවත් කරන්න, හිතවතා දැනුවත් කරන්න. ඔබේ ළඟම ඥාතීන් සහෝදරයන් තවමත් එන්නත අරගෙන නැත්නම් දන්න කියන තැනක එන්නත ලබා දෙන තැනක් තියෙනවා නම් ඒ පිළිබඳව දැනුවත් කරලා යොමු කරන්න ඒ ස්ථානයට. අපි ඉල්ලන්නේත් එයයි. ඒ නිසා රටේ හැකි ඉක්මනින් විවෘත කර ගැනීමට, සාමාන්‍යකරණයට පත් කර ගැනීමට එන්නත තමයි හොඳම විසඳුම මේ මොහොත වලට ලෝකයේ තිබෙන. ඒ විසඳුමට යන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි ලෝකයේ තියෙන සෑම එන්නතක්ම ලංකාවට අරගෙන එන්න උත්සාහ කරන්නේ. එන්නත්කරණය සිදු කරන්න රජයක් හැටියට උත්සාහ කරමින් ඉන්නේ. නදි සමීර, එන්නත් ගැන කියපු හින්දාම ඩේලි නිවුස් පුවත්පත අද දවසේ සංක්ෂිප්ත සටහනක් විදිහට ඉදිරිපත් කරනවා. දැන් මේ වෙනකොට අපේ රටේ එන්නත් වර්ග 5ක් තියෙනවා. කොච්චර ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවද කියලා මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යතුමන් සඳහන් කරනවා. Sri Lanka gets over 10 million doses of COVID-19 vaccines.
දැන් මේ වෙනකොට අපේ රටට මිලියන 10කට වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ අතරින් ගත්තොත් එහෙම වැඩිම එන්නත් ප්‍රමාණය 71 ලක්ෂයක් ලැබිලා තියෙනවා. සයිනෝෆාම් එන්නත් මාත්‍රා 71 ලක්ෂයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මොඩර්නා එන්නත් දැන් ඊ දවසේ ලක්ෂ 15ක් ගෙනව 15 ලක්ෂ 100ක් දැන් මේ වෙනකොට මොඩර්නා එන්නත් ලැබිලා තියෙනවා. ඇස්ට්‍රාසෙනෙකා 12 ලක්ෂ 64000ක් මාත්‍රා ලැබිලා තියෙනවා. ෆයිසර් එන්නත් මාත්‍රා 53820ක්. ඒ වගේම ස්පුට්නික් V එන්නත් 1,80,000ක් මාත්‍රා වශයෙන් ලැබිලා තිනවා. මේ සියල්ලම එකතු දැන් මිලියන 10ක්. ඉතින් මේ එන්නත් ප්‍රමාණය ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. අපේ රටේ ජනගහනය ගත්තොත් එහෙම මිලියන 22ක් විතර ජනගහනයක් ඉන්නේ. ඉතින් දැන් මේ වෙනකොටත් මිලියන 10ක එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලැබිලා තිනවා. මේ 60%ක් සම්පූර්ණ කරගත්තොත් ඇති කියන කාරණාව තමයි සමීර අර මුල් දවස්වල සඳහන් කළේ. ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා අනිකුත් ජනතාවගේ. ඉතින් මේ ප්‍රමාණය මේ ඉලක්කයට ඉතාමත් ඉක්මනින්ම යන්න හැකියාව තියෙනවා කියන කාරණාව අපිට තහවුරු වෙනවා අද ඩේලි නිවුස් පුවත්පතේ මේ තොරතුරු දිහා බැලුවහම. ඔව් නජිත් ඒ කාරණේ දිවයිනත් වාර්තා කර තිබෙනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව සඳහන් ශ්‍රී ලංකාවට ලැබුණු එන්නත් ගණන කෝටිය 50 කියලා තමයි දිවයින වාර්තා කර තිබෙන්නේ. දිවයිනෙත් ඒ ප්‍රවෘත්ති ඒ විදිහටම සඳහන් කර තිබෙනවා. මෙරට ලැබුණු කොවිඩ් එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ කෝටියක්ම වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරලා තියෙනවා. ඇමරිකාවේ ප්‍රධානයක් ලෙස ඊයේ මෙරට ලැබුණු මොඩර්නා එන්නත් ලක්ෂ 15ත් සමග මෙරට ලැබී ඇති කොවිඩ් මර්ධන එන්නත් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගිහින් තිබෙනවා. මේ මාසයේ අවසාන වීමට ප්‍රථම තවත් කොවිඩ් මර්ධන එන්නත් මිලියන 5.2ක් මෙරට ලැබීමට නියමිතව ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන කාරණයක් වාර්තා වෙනවා. ඒකත් එක්කම තමයි නජිත් තවත් කාරණයක් දිවයින පුවත්පත වාර්තා කර තිබෙන්නේ. අපි ප්‍රභේද පිළිබඳව සඳහනක් කළා. විකෘති ප්‍රභේද රට තුලින් මතුවෙමින් තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදයත් එක්කම තවත් ප්‍රභේද ගණනාවක් මේ තව සිරස්තලයක් එන්නේ. ඒ විදිහට දිවයින පුවත්පතේ විකෘති ප්‍රභේද බවට සැක තවත් සාම්පල 16ක් වැඩිදුර පරීක්ෂණ වලට යොමු කරලා තියෙනවා කියලා තමයි දිවයින වාර්තා කරන්නේ. ඒ නිසා පරිස්සමින් ඉන්න. මෙරටට හමු COVID-19 විකෘති ප්‍රභේද බවට සැක කරන තවත් සාම්පල 16ක් මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණාගාරයට යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. මේ වන විට රට පුරා විවිධ ප්‍රදේශවලින් ලබාගත් ජෛව සාම්පල් 70ක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී ජාන අනුක්‍රමික පරීක්ෂණ වලට යොමු කිරීමට නියමිත වෙලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. පරීක්ෂණ වල ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේදී රටට හෙළි කිරීමට නියමිතව ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා කියලා තමයි ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙන්නේ. විකෘති ප්‍රභේද බවට සැක තවත් සාම්පල 16ක් වැඩිදුර පරීක්ෂාවට ලක් කරලා තියෙනවා කියලා තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ඔය අතර සමීර දැන් මේ වෙනකොට අපි දන්නවා කොරෝනාව හින්දා බොහෝ වෙලාවට ජන ජීවිතය අඩාල වෙලා ඉන්නේ. හැබැයි බොහෝ පිරිසක් ගෙදරට වෙලා නිවසට වෙලා ඉන්නේ. ඔය අතරේ වාර්තා වෙන කරුණක් තමයි දැන් අපේ රටේ ආර්ථිකය බලපෑමක් එල්ල වෙලා තියෙනවා මේ කොරෝනාව. දැන් කොරෝනාව බලපෑම් එල්ල කරපු තවත් ක්ෂේත්‍රයක් විදිහට අපිට සෞඛ්‍ය ක්ෂේත්‍රය හඳුන්වන්න පුළුවන්. ඔය අතරේ මේ අපේ රටේ උපත් ප්‍රමාණය, දරු උපත් ප්‍රමාණය අඩු වෙලා කියලා අද ඩේලි මිරර් පුවත්පත කියන සමහර විට කෙනෙක් කියන්න පුළුවන් දැන් හැමෝම ගෙදරට වෙලා ඉන්නේ සමහර විට දරු උපත් ප්‍රමාණය වැඩි වෙන්න ඉඩකඩ තියෙනවායි කියලා. ඒක කොහොමුණත් අද ඩේලි මිරර් පුවත්පත සඳහන් කරන කාරණාව අපේ රටේ දරු උපත් ප්‍රමාණය අඩු වෙලා කියලා. births decreased by 250,000 2,50,000කින් අපේ රටේ උපත් ප්‍රමාණය දරු උපත් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා කියලා රාජ්‍ය අමාත්‍යතුමන් සිසිර ජයකොඩි මහත්මයා සඳහන් කරලා තියෙනවා. births decreased by 250,000 due to COVID. State Minister scheduled 750,000 wedding ceremonies have not taken place. දැන් මේ වෙනකොටත් ගන්න තිබ්බ විවාහ මංගල උත්සව 7,50,000ක් විතර කැන්සල් කළා. ඒ සඳහා විශේෂයෙන්ම දැන් බොහෝ දෙනෙක් බලන් ඉන්නවා කොරෝනාව අවසන් වෙනකන් විවාහපත් වෙන්න. හැබැයි ඉතින් මේ කාලේ සමහර වෙලාවට සමීර විවාහපත් වෙන එක බොහොම පහසු කටයුත්තක් බවට පත් වෙලා තියෙනවා. මේ ලොකු උත්සව ගන්න ඕනේ නැහැ. ලොකු හෝල් වලට යන්න ඕනේ නැහැ. බොහෝ පිරිසකට වෙඩින් එක මංගල උත්සවේ කියන්න ඕනෙත් නැහැ. හැබැයි තරහ වෙන්නෙත් නැහැ නේද? දැන් අපිට වෙඩින් එක කිව්වේ නැහැ කියලා බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නෝක. ඉතින් ඒ නිසා ඒකටත් යම් සහනයක් ලැබෙනවා. හැබැයි 7,50,000ක් වෙඩින්ග්ස් නැත්තම් මගුල් ගෙවල් මංගල උත්සව අරගෙන නැහැයි කියලා අද දවසේ ඩේලි මිරර් පුවත්පත කියනවා. කොහොමුණත් දරු උපත් ප්‍රමාණය 2,50,000කින් අඩු වෙලා කියලාත් ඩේලි මිරර් පුවත්පත කියනවා. කොවිඩ් තියෙන වෙලාවක රට තුළ මේ ආසාදිත රෝගීන් වාර්තා වෙමින් තිබෙන මොහොතක ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වෙන මොහොතක විරෝධතා පවත්වන එක සාධාරණද කියන ප්‍රශ්නය මතුවෙමින් තිබෙනවා. කොහොම වුණත් මේ විරෝධතාකරුවන් පිළිබඳව
තොරතුරක් වාර්තා කරන්නේ දිවෙන පුවත්පත. විරෝධතා මැද නිරෝධායනයට යොමු කළ පිරිස පිළිබඳව වාර්තා වෙන්නේ. ඔබ දන්නවා මේ දිනවල ගුරු වර්ජනයක් සිදු වෙමින් තිබෙනවා. ඒ නිසා ඔන්ලයින් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනයේ පවා යම් ආකාරයකට ඔවුන්ට ගැටලු මතුවෙනවා. මේ සමස්තයක්ම නොවේ, සමහර කීප දෙනෙක් එකතු වෙලා සිදු කරන වර්ජනයක් එක්ක මේ තත්ත්වය උද්ගත වී තිබෙන්නේ. කොමුණත් මේ පිළිබඳව තොරතුරු වෙනවා දිවෙන පුවත්පතේ. මේ විදිහට විරෝධතා මැද නිරෝධායනයට යොමු කළ ස්ටාලින් නාගමුව ගෙදරට කියලා තමයි වාර්තා වෙන්නේ. ආණ්ඩුව නාගත්තා ජෝසප් ස්ටාලින් කියයි මර්ධනය මුදාහරින ආණ්ඩුව ගෙදර යවනවා කියලත් කියනවා දුමින්ද නාගමුව. අපි බලමු මේ කතාව මේ විදිහට කියන්නේ. තම ඉල්ලීම් වලට විසඳුමිල්ලා විරෝධතාවයේදී සිටියේදී මොළතෙව් සහ පල්ලිකැලේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනා සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු 6 දෙනා ඊයේ පස්වරුවේ නිරෝධායනෙන් මුදා හැර තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. මොළතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිට මේ පිළිබඳව ජෝසප් ස්ටාලින් මහතා දිවෙන පුවත්පතට අදහස් ප්‍රකාශ කළා කියලා තමයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. ඒ උද්ඝෝෂණය කරපු අයට නිරෝධායනය වෙන්න සිදු වුණා. නිරෝධායන කාලයක් දැන් අවසන් වෙලා ඔවුන් යලි ගෙදරට යවලා තියෙනවා. ආයමත් පාරට එයිද දන්නේ නැහැ. ඉතින් ඔවුන්ගේ වර්ජනය තවමත් අත්හරින්න සූදානමක් තියෙනවා කියලා උන් සඳහන් කළේ නෑ. මේ පිළිබඳව අපි දැක්කා මුදල් අමාත්‍යවරයා හැටියට බැසිල් රාජපක්ෂ මහතා මේ අවශ්‍ය මොවුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීලා ඒ ඉල්ලීම් විසඳන්න කටයුතු කරනවා කියලා ඊයේ දවසේදී සඳහනකුත් ප්‍රවෘත්තියක් අපිට ලැබුණා. ඒ පිළිබඳව අවධානය යොමු කරනවා කියලා. ඉතින් රටක් හැටියට මේ පවතින තත්ත්වයක් එක්ක මෙවැනි දේවල් සිදු කිරීම කොයිතරම් දුරට සාධාරණද කියන කාරණය පිළිබඳව ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා. අද ලංකාදීපේ කියනවා සමීර දුමින්ද නාගමුව ඇතුළු 6ක් නිදහස් කෙරෙති කියලා. දැන් ස්ටාලින් මහත්තයාවත් නිදහස් කළා තියෙනවා. ඒ අතරේ දුමින්ද නාගමුව ඇතුළු 6 දෙනෙක් නිදහස් කෙරෙති. ලංකාදීපේ ගැන ලියන්නේ විශේෂයෙන්ම දැන් මේ ගැන රංජන් කස්තුරි වැඩිදුරටත් වාර්තාව ගෙනෙනවා. පල්ලිකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව මහතා ඇතුළු ක්‍රියාකාරකයෝ 6 දෙනෙක් ඊයේ පස්වරුවේ නිදහස් කරනු ලැබුවහ. පැවති උද්ඝෝෂණයකට සහභාගී වූ සංජීව බණ්ඩාර, ධම්මික මුණසිංහ, චන්ද්‍රසිරි ලන්දගේ, නයනා රංගනී, බෙනිල් ඩ සිල්වා යන පිරිස නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් නිකුත් අත්අඩංගුවට ගෙන අධිකරණයේ ඉදිරිපත් කළා. පසුව පල්ලිකැලේ නිරෝධායන මධ්‍යස්ථානයට ඔවුන් යොමු කෙරුවා. ඉංජිනේරු සංස්ථා සේවකයන් 9 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමේ සිද්ධියකට එරෙහිවයි මේ පිරිස කොළඹ WAD රාමනායක මාවතේ පිහිටි ඉංජිනේරු සංස්ථාව අසල උද්ඝෝෂණයක නිරත වුණේ. පහුගිය 7 වෙනිදා අපමත මුදාහැරීමෙන් පසුව පොලිසියේ පිරිස පල්ලිකැලේ නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගියා. ඉන් අනතුරුව ඒ මධ්‍යස්ථානයෙන් මුදාහල දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිස යුද හමුදාවේ සහ පොලිසියේ රථ දෙකකින් ඊයේ පස්වරුවේ කොළඹට රැගෙන ආවා කියලා අද ලංකාදීපයේ ওই විදිහට තොරතුරු කියනවා. ඒ අතරේ සමීර දැන් ගුරුවරුන් වර්ජනය කළා ස්ටාලින් මහත්තයාව මේ විදිහට රඳවගෙන ඉන්නවයි කියලා. කොහොම වුණත් ගුරු වර්ජනය අදත් පැවැත්වෙනවා කියලා රංජන් කස්තුරි මේ විදිහට ලංකාදීපයට ලියනවා. පාසල් දරුවන්ට ඔන්ලයින් මාර්ගයෙන් අධ්‍යාපනය ලබා දීම නතර කිරීමේ ක්‍රියාමාර්ගය අඛණ්ඩව කරගෙන යන බව ගුරු හා විදුහල්පති සංගම් නායකයෝ කියති. මේ ඔන්ලයින් ගුරු වර්ජනය අදත් කියලා තමයි මේ විදිහට ලංකාදීපයේ සිරස්තලයක් යොදමින් තොරතුරු සඳහන් කරන්නේ. අපි දැක්ක පහුගිය දවස්වල මේ වර්ජනය ක්‍රියාත්මක වෙනවා. පුංචි දරුවෝ බොහොම ලොකු අසීරුතාවකට පත් වෙලා හිටිය. හැබැයි ඔය අතරේ පුංචි දරුවෝ සතුටු වෙච්ච කාරණාවකුත් තිබ්බා. ඒ කියන්නේ අර පාසල් යනවට වැඩිය මේ ඔන්ලයින් නැත්තම් පරිගණකයේ ඉස්සරහට එන්න පුංචි දරුවෝ ටිකක් හරි කම්මැලි. සමීර මේ පොඩි දරුවෝ මේ තාම පුංචි වයසේ ඉන්නේ. ඉතින් හුරු පුරුදු නැහැ මේ විදිහට ඔන්ලයින් ඉගෙන ගන්න. ඒ හින්දාම තමයි පාසල් පටන් ගන්නෙ. ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඔන්ලයින් වර්ජනය ක්‍රියාත්මක කළේ නිරෝධායනයට යොමු කළ ගුරු නායකයන් නිදහස් කරන ලෙස ඉල්ලා නොවන බවද අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු වලට ආණ්ඩුවෙන් පිළිතුරු අවශ්‍ය බවද ඔවුන් වැඩි දුරටත් කියලා තියෙනවා කියලා අද ලංකාදීපයේ ওই විදිහට සඳහන් කරන අතරේදී ලංකාදීපයේ ප්‍රධාන ඡායාරූපයේ සමීර අද වෙන්නේ ටිකක් වෙනස් කියලා කියන්නත් බෑ. මේ විරෝධතාකරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉස්සරහට ගිහිල්ලා විරෝධතාව පවත්වන අතරේදී ජනාධිපතිතුමන් ඒ අසලින් ගමන් කරපු ඡායාරූපිකුත් එක්ක තමයි ලංකාදීපයේ මේ විදිහට සිරස්තලයකුත් යොදමින් කියන්නේ. ජනපති විරෝධතාකරුවන්ට අතවනයි මේ නිරෝධායන නීති හින්දා අත්අඩංගුවේ වෘත්තීය සමිති නායකයන්
වහා නිදහස් කිරීමට ක්‍රියා කරනු කියලා මේ බැනරයකුත් අල්ලගෙන ඉන්නේ. නිරෝධායන කඳුරු රඳවා සිටින ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයන් සහ සමාජ ක්‍රියාකාරිකයන් වහා නිදහස් කරන්න ඉල්ලා ගුරුවරුන් ආරම්භ කර ඇති වර්ජනයට සහාය දක්වමින් ආණ්ඩුවේ මර්ධනයට එරෙහි වෘත්තීය සමිතිය බහුජන සංවිධාන එකමුතුව තමයි මේ පාගමන සංවිධානය කළේ. අසලින් ජනාධිපතිතුමා ගමන් කරලා තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාල භූමියට ඇතුළු වූ අයුරු සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඔවුන්ට අතවනමින් මේ අසලින් ගමන් කළ අයුරු ඡායාරූපේ දැක්වෙනවා කියලා ලංකාදීපේ කියනවා. ජනාධිපතිතුමන් වගේම රජයත් මේ ගුරුවරුන්ගේ ගැටලුවට බොහොම ඉක්මනටම නිසි සාර්ථක විසඳුමක් ලබා දී දැන්ටමත් විසඳුම් කිහිපයක් යෝජනා වෙලා තියෙනවා. ඒ දේවල් ඉස්සරහට ක්‍රියාත්මක වේ. ඔව් නජිත් අපි ඒ කාරණාවත් එක්ක කෙටි විරාමයක් ලබා ගන්නවා. සතියක පත්තර මේන්තුවත් එක්කයි ඔබ රැඳෙන්නේ. අපි සූදානම් ජාතික පුවත්පත් වාර්තා කරන තවත් සිරස්තල කීපයක් දෙසට අවධානය යොමු කරන්න. දෙවෙනි වාර්තා කර තිබෙන ප්‍රධානතම සිරස්තලයේ ඉන්නේ නජිත් අද කොරෝනා කතාව අපි මුලින්ම අරගත්තේ. මේ දෙවෙනි වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලයේ රිෂාඩ්ගේ ගෙදර ගිනි තබාගත් මෙහෙකාර දැරියට අතවරත් කරලා කියලා තමයි සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. CID බාරේ ඉන්න රිෂාඩ්ගේ ප්‍රකාශයක් ගැනීමේ සූදානමක් තියෙන කතාවත් වාර්තා කර තිබෙනවා. බිරිඳගෙන් මව්පියන්ගෙන් සහ මෙහෙකාර තරුණියෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කරයි කියලා තමයි සඳහන් වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියේදී සිරුරට ගිනි තබාගෙන අභිරහස් අන්දමින් මියගිය බාලවයස්කාර දැරිය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා කියලා සඳහනක් එනවා. මේ සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටින ඔහුගේ බිරිඳ මව්පියන් සහ මෙහෙකාර සේවයේ යෙදී සිටින තරුණියෙකුගෙන් බොරැල්ල පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යනවලු. මේ වුණිට රහස් පොලිසිය රැඳුම් භාරයේ සිටින රිෂාඩ් බදියුදීන්ගෙන්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ ප්‍රවෘත්තිය දිවෙන වාර්තා කරන්නේ රිෂාඩ් හිටපු අමාත්‍යවරයාගේ ගෙදර හිටපු මෙහෙකාර දැරියටත් අතවර කරලා තියෙනවා. ගිනි තමාගෙන මිය ගිහිලා තියෙනවා. ඉතින් ප්‍රශ්නාර්ථයක් ඇති වෙලා තිබෙනවා මේ පිළිබඳව හිටපු අමාත්‍යවරයාගෙනුත් ප්‍රශ්න කිරීම සිදු වෙනවා. ඒ රිෂාඩ් මහත්තයාගේ ගෙදරදී මේ පොලිසියේදී ඝාතනය වීමක් සම්බන්ධයෙන් අද ලංකාදීපේ කියන කතාවක්. පොලිසියේදී ඝාතනය වීම බිරියට දරු දෙදෙනාට ලක්ෂ 10ක වන්දි රංජන් කටුගම්පොළ සමගින් තිල්නිද සිල්ලා මේ පුවත ලියන්නේ. පෑලියගොඩ පොලිසිය අත්අඩංගුවේ සිටියේදී 2017 වසරේදී ඝාතනයට ලක් වූ පුද්ගලයෙකුගේ බිරිඳ හා දරුවන් දෙදෙනාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි තීන්දුව කළ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඊට බන්දි වශයෙන් ඔවුන්ට රුපියල් ලක්ෂ 10ක මුදලක් ගෙවන ලෙසට නියෝග කළා කියලා අද ලංකාදීපයේ වැඩිදුරටත් ওই විදිහට තොරතුරු කියනවා. විශේෂයෙන්ම දැන් මේ පොලිස් අත්අඩංගුවේ ඉන්නකොට මියගිය පුද්ගලයෙක් වෙනුවෙන් තමයි ඔහුගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් මේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් ඒ විදිහට වන්දි ලබා දෙන්නට නියෝග කළා තියෙන්නේ. එම වන්දි මුදලින් 7,50,000ක් රජේන්ද්‍ර රුපියල් 50,000කින් රුපියල් 2,50,000ක මුදලක් සිද්ධියට සම්බන්ධ පෑලියගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනා විසින්ද අදාළ කාන්තාවට ගෙවිය යුතු බවද ශ්‍රේෂ්ඨ අධිකරණය නියෝග කළා කියලා. හැබැයි ඉතින් ජීවිතයක වටිනාකම කියන්නේ ලක්ෂ 10කට සීමා කරන්න බෑ. පුංචි දරුවෙක්ට තාත්තා කෙනෙක්, බිරිඳකට ස්වාමි පුරුෂයෙක් කියන්නේ රුපියල් ලක්ෂ 10කට වැඩි වටිනාකමක් තියෙන දෙයක්. ඉතින් ඒ ගැනත් හිතන්න කෙසේ වෙතත් විශේෂයෙන්ම නීති සාධාරණත්වයේ ඉෂ්ට වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි ගරු කරනවා. හැබැයි මෙවැනි සිදුවීම් නැවත නැවතත් සිද්ධ වෙන එක වළක්ව ගන්න මේ දේ පාඩමක් කරගන්න ඕනේ කියන කාරණාව තමයි අපි විශේෂයෙන් මතක් කරන්නේ. අද ලංකාදීපය ඒ ගැන ඔය විදිහට කියන්නේ. ඔව් නජිත් අපි ඊළඟට යන්නේ පුංචි දැරියකට සිදු අපයෝජන සිද්ධිය පිළිබඳව. පෞලස් සැවරිදි දැරිය සම්බන්ධයෙන් පසුගිය දිනවල ආందోලනාත්මක ප්‍රවෘත්ති ගණනාවක්ම රට තුළ වාර්තා වෙමින් තිබුණා. සංචරණ සීමා අතරේ දැරිය රටවටේ ගෙන ගිය අය ගැන විමර්ශනයක් කරනවා කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ ප්‍රවෘත්තිය මේ විදිහට සඳහන් කර තිබෙනවා. පසුගියදා කතා වුණු ප්‍රධානතම ප්‍රවෘත්තියක් මෙය. කොරෝනා වසංගත අවදානම් තත්ත්වයේ හමුවේ රට පුරා සංචරණ සීමා පනවා සාමාන්‍ය පුද්ගලයන්ට රැකියාවලට පවා යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබූ අවස්ථාවක අවුරුදු 15ක දැරිය අපයෝජනය කිරීම සඳහා රට තුළ විවිධ ස්ථානවලට රැගෙන ගියේ සහ එසේ රැගෙන යාමට අවශ්‍ය ප්‍රවේශය දුන් පුද්ගලයන් පිළිබඳ වහාම විමර්ශනයක් කරලා
අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනේ අබේවික්‍රම මහත්මිය ළමා හා කාන්තා කාර්යාංශය වෙත නියෝග කරලා තිබෙනවා. ඒ 15 හැවිරිදි දැරිය පිළිබඳව තොරතුරු වාර්තා වුණේ. ඊළාට දිවයින පුවත්පත වාර්තා කරනවා තව කතාවක් පිළිබඳව නාවලපිටියේ සිද්ධිය පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. මේ ඒ ප්‍රවෘත්තිය දිවයින වාර්තා කර තිබෙන්නේ නාවලපිටියේ 13 හැවිරිදි දැරියට අතවර කළ තැන බලන්න පොලිසිය ගිහිල්ලා තියෙනවා. නාවලපිටියේ නොදුරු ප්‍රදේශයක 13 හැවිරිදි පාසල් දැරිය අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළව තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළා කියලා තමයි කියන්නේ. අපයෝජනයට ලක් වූයයි කියන 13 හැවිරිදි දැරිය සමග නාවලපිටිය පොලිසියේ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සහ ගම්පොළ පොලිස් කොට්ටාශයේ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සැකකරුවන් 10 දෙනා දැරිය අපයෝජනය කළේයයි කියන නාවලපිටිය හරංගල ප්‍රදේශයේ ස්ථාන පරීක්ෂාවක් සිදු කළා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මේ නජිත් අපේ රටේ පුංචි දරුවන්ට සිදුවන අඩත්තේට්ටම් එහෙම නැත්නම් අතවර කිරීම මේ අපයෝජන සිද්ධීන් පිළිබඳව ප්‍රවෘත්ති දෙකම වාර්තා කර තිබුණ එකම විදියට. අපි අද දවසේ තෝරගෙන අවසාන ප්‍රවෘත්තිය මහාචාර්ය බලගල්ලේ මහත්මයා අභාව ප්‍රාප්ත වුණා. අද ලංකාදීපයේ ඒ ගැන කියනවා මේ විදිහට මහාචාර්ය බලගල්ලේ අභාව ප්‍රාප්ත වේ. එතුමන් පිළිබඳව සඳහන් කරනකොට සිංහල පාලි සංස්කෘත ආදී පෙරදිග භාෂා පිළිබඳ මහා පඬිවරයෙකු මෙන්ම දහස් සංඛ්‍යාත විද්‍යාර්ථීන්ට නැන නුවණ බෙදා දුන් විශිෂ්ට ගණයේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් අභාව ප්‍රාප්ත වන විට 96 වෙනි වීහි පසු වුණා. 1959 අවුරුද්දේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ නැත්නම් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භයේදීම එහි ආචාර්ය මණ්ඩලයට එක් වූ මහාචාර්ය බලගල්ලේ මහතා එහි සිංහල අධ්‍යනාංශයේ ආචාර්යවරයෙකු ලෙස වසර 32ක් තිස්සේ සේවය කළා කියලා හික්කඩුවේ සිරි සුමඟුල් සමිඳුන් වැලවිටියේ සෝරත බදු යතිදුන් බිහි කළ විද්‍යෝදය විදුපියසින් උගතුන් වී දැය පොබයව්. ඒ කාලේ ඉඳන්ම වැලවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි ඉදිකිරීමේදී ඉන්දියාවේ අලුතින් ඉදිකළ විශ්වවිද්‍යාලවල ගොඩනැගිලි නිරීක්ෂණය කර යම් අදහසක් ලබා ගැනීමට තීරණය කළා. ඉන්දියාවේ සංචාරයක නිරත වුණා. එහිදී සෝරත හිමියන් සහ විශ්වවිද්‍යාලයේ සහකාර ලේකකාධිවරයා සමගින් බලගල්ලේ මහතාත් ඉන්දියාවට යාමට වාසනාව වරම් ලැබුවා. ඉන් අනතුරු තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිර්මාණය වෙන්නේ. කොළඹ මාලිකා කන්ද විද්‍යෝදය පිරිවෙනේ අධ්‍යාපනය ලැබලා ප්‍රාචීන පඬිතු උපාධියත් ප්‍රාචීන ස්වර්ණ මුද්‍රිකාව දිනා ගනිමින් ඉහළින්ම සමත් වුණු බලගල්ලේ මහතා ඉන්පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලංකා විශ්වවිද්‍යාලයෙන් BA ගෞරව උපාධිය හිමි කරගත්තා කියලා එතුමන් පිළිබඳව අද ලංකාදීපයේ බොහොම අපූර්වට එතුමන්ගේ ඉතිහාසයේ ගමන් මඟ පිළිබඳව සටහනක් තබනවා. දේහය මහරගම රෝහිණි මල් ශාලාව වෙත රැගෙන ගොස් පස්වරු 5ට ආදාහනය කරන්න නියමිතයි කියලා අද දවසේදී මේ ආදාහන කටයුතු සිද්ධ කරනවා කියලත් සඳහන් කරනවා. එතුමන්ට ගෞරව පිණිස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අද පෙරවරු 9 ඉඳන් 10 දක්වා තැන්පත් කිරීමටත් නියමිතයි කියලා ලංකාදීප පුවත්පත ওই විදිහට තොරතුරු සඳහන් කරනවා. අපි සූදානම් මේ ප්‍රවෘත්තියත් එක්කම බලන්න කාටුන්. නජිත් අපි තෝරගන්නවා මුලින්ම කාටුන් එක ලංකාදීප පුවත්පතේ දාසගෙරෙන කාටුන් එක ස්වාරිස් කාටුන් එක. අපි බලන්න පොලිසියේ රාලහාමි කෙනෙක් ඉන්නවා. සාමාන්‍ය පුද්ගලයෙකුත් කතා බහට එක් වෙලා ඉන්නවා. ජෝසප් ස්ටාලින් ඇතුළු 16 දෙනා ගෙදර යවයි කියලා ප්‍රවෘත්තියක් එනවා. ඊට පස්සේ මේ සාමාන්‍ය වැසියා පොලිස් නිලධාරියාගෙන් අහන්නේ රාලහාමිලා හැදුවේ ආණ්ඩුව අපකීර්තිමත් කරන්න නේද කියලා සාමාන්‍ය වැසියා අහනවා රාලහාමිගේ. අද එතුමා කාටුනේ තලන් අඳින බලන්න මේ විපක්ෂ නායකතුමාට පොඩි ටොක්කක් අනිනවද කියලාත් හිතෙනවා. මේ බලන්න පත්තරේ තියෙනවා චන්දිමාල් රංජන්ට ගෙයක් දෙයි කියලා. දැන් මේ එක දේශපාලකතුමෙක් අහනවා මේ සර්ට හරි සවුත්තුවක්නේ අර චන්දිමාල් ජයසිංහ කොල්ලා කරලා තියෙන්නේ. මොකද්ද ඒ හරුපේ තේරුම කියලා ඔන්න දැන් සජිත් මහත්තයා අපේ විපක්ෂ නායකතුමා අහනවා. එතකොට මේ විපක්ෂ නායකතුමාගේ යාළු മന്ത്രിතුමා කියනවා ඇයි සර් ගෙවල් ලක්ෂ ගාණක් හදලා දුප්පතුන්ට දුන්නා කියන ඔබතුමාට බැරි වුණානේ රංජන් රාමනායකට පොඩි පකිස් පෙට්ටිගේ කෑල්ලක්වත් හදලා දෙන්න. ඉතින් එහෙමවත් ගයක් හදලා දෙන්න බැරි වුණා. ඔන්න දැන් චන්දිමාල් ජයසිංහ මහත්තයා රංජන් මහත්තයාට ගයක් හදලා දෙන්න යනවලු. ඔව් නජිත් දැන් ගයක් රංජන් මහත්තයාට ලැබෙනකොට මේ කතාව කියන්නේ වෙනම කතාවක්. ලංකාදීප කාටුන් එක බලන්න පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක දේශපාලකතුමෙකුත් ඉන්නවා සාමාන්‍ය කෙනෙකුත් ඉන්නවා කතා බහ කරනවා. රංජන්ට චන්දිමාල්ගෙන් ගයක් ලැබෙනවලු. එතකොට ඇඳුම් කියලා ප්‍රශ්නාර්ථයක් එනවා. ඇඳුම් කවුද දෙන්නේ? පසුගිය දවස්වල ඇඳුම් අරගෙන ගිය අය ගැන අපි කතා බහට ලක් කළානේ. මේ දිවෙන පුවත්පතේ චමුත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේ මේ සංචරණ සීමා ගැන දෙන්නෙක් කතා වෙන සංචරණ සීමා තවත් ලිහිල් කරලලු සැනකෙලි සංදර්ශන බැහැලු කියලා කියනකොට අනිත් එක්කෙනා කියනවා මැති ඇමතිවරු ගොඩක්ම කරන්නේ වැඩවලට වඩා මාධ්‍ය සංදර්ශනනේ. ඒගොල්ලන්ට සංදර්ශන ලිහිල් කරලාද කියලා අහනවා.
මේ අංජනගේ කාටුන් බලන්න උද්ඝෝෂණකරුවන් කළ යුත්තේ අදට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සැකසීම කියලා ජනාධිපතිතුමා කියනවා. එතකොට උද්ඝෝෂණ කරන්නේ කොහොමද අනික් කෙනා අහන්නේ. මේ කියලා වැඩක් නැහැ කාටුනේ අංජන ඉන්ද්‍රජිත් අද දවසේ දින වෙන පුවත්පතට අඳින්නේ මේ ඉන්නෙත් ඉස්සර විපක්ෂ නායක කෙනෙක් දැන් ඉතින් පාර්ලිමේන්තුවේ එකම ආසනයට හිමිකම් කියන කෙනා රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමන්ලගේ පක්ෂයෙන් එකම ආසනයට හිමිකම් කියන්නේ රට ගොඩ ගන්න පුළුවන් අලියට පමණයි කියලා අපේ රුවන් විජේවර්ධන කියනවා. අපේ රුවන් විජේවර්ධන ඔහොම කියනවා කියලා හිටපු අගමැතිතුමෙක් වෙන රනිල් මහත්තයා කියනකොට මෙන්න මේ අනිත් එක්කෙනා අහනවා ඊට කලින් හොයාගන්න දෙයක් තියෙනවා. ඒ මොකද්ද? අලියව ගොඩ ගන්න පුළුවන් කාටද කියලා අලියව ගොඩ ගන්න පුළුවන් කාටද කියලා ඉක්මනටම හොයාගත්තොත් හොඳයි. මේ ජයන්ත වික්‍රමසිංහගේ Facebook කාටුන් එකට අපි යන්නේ. මේ දෙන්නයි කතාව. ආර්ථික අතින් වැටිලා තියෙන රට හරි අපි කොහොම හරි ගොඩ ගන්නවා කියලා ඇමතිනි පවිත්‍රා කියන්නේලු. මුට්ටි ගඟේ දාලා පැණි බිබී හිටියා නම් මීට කලින්ම ගොඩ යන්න තිබුණා කියලා කියනවා. අපි කාටුන් අවසන් කරන්න ගිනි කසේ කවිය ගජමන් ඕන ගිනි කසේ කවිය දිනමෙන පුවත්පතට ලියන කවිය බලමු. මේ වෛරසය මැද විඳි දුක් වගේ අපා ඇත ඉල්ලීම් කාටත් නැත හිටත සැපා. එනමුත් රැස්වෙන්න හොඳ නැත දමා උපා උද්ඝෝෂණ පොකුරු නම් පිබී දෙන්න එපා. මේ වෛරසය මැද විඳි දුක් වගේ අපා ඇත ඉල්ලීම් කාටත් නැත හිතට සැපා. එනමුත් රැස්වෙන්න හොඳ නැත දමා උපා උද්ඝෝෂණ පොකුරු නම් පිබි දෙන්න එපා කියලා ගජමන් නෝනා ගිනි කසේ කවියෙන් ওই විදිහට ලියනවා. එක එක උපායන් දාලා විවිධ ක්‍රමවලින් රැස්වෙන්න නම් උත්සාහ කරන්න එපා. කොරෝනාව හින්දා ඔබේ ජීවිතේ පරිස්සම් කරගන්න වගකීම තියෙන්නේ ඔබටමයි. මුඛාවරණ පළඳින්න මීටර් 2 දුර පරතරය තියාගන්න. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඒ විදිහටම පිළිපදින්න. අපිට එහෙනම් අද දවසේදී සතියග පත්තර මේන්තුව තුලින් සමුගන්න වෙලාව ඇවිල්ලා තිබෙන්නේ. සමුගන්නා මොහොතේ අපි ප්‍රාර්ථනා කරන්නේ ඔබට නිරෝගීමත් හෙට දවසක්.